සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද පසළොස්වක පුණ්‍ය පොහෝ දවසේ ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ බණහන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් අද උතුම් උපෝසත සීලයක සමාදන් වෙලා නිවෙස්වල ඉඳන් බණහන ඒ වගේම විහාරස්ථානවල පූජනීය පුණ්‍ය භූමි මත වැඩ සිටිමින් උතුම් උපෝසත සීලයක සමාදන් වෙලා ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් ඒ වගේම යන්නේන ගමන් බස් එකක වෙන්න පුළුවන් වාහනයක ඉඳන් වෙන්න පුළුවන් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංගතුනේ අද වගේ පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා 1250ක සංඝ පිරිසක් සමග ප්‍රථම සංඝ සම්මේලනය පවත්වපු දවස. ඒවගේම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරපු දවස. ඒවගේ මේ බුද්ධ ශාසනය තුළ අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා වන ඒකා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙනාපු ඒ උතුම් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ලැබිච්ච දවස. ඒවගේම අපේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරයන් අතහැරලා තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාරයන් අතහැරපු දවස තමයි අද වගේ පුන් පොහෝ දවස. මේ වගේ ශාසනික කාරණා රැසක් යෙදෙන අද වගේ පුන් පොහෝ දවසක අපි බලමු මේ පෝය වැදගත්කමත් එක්ක එන සුවිශේෂී කාරණා රැසක් සමග අද මේ ධර්මානු ශාසනාව ධර්මය අවබෝධ කරගත හැකි මහා පින්වන්ත ශ්‍රාවකයන්ගේ ස්වභාවේ. පිංගතුනී අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඒකා සංකීය කල්ප ලක්ෂයක්. එකැන අසංකේය එහෙකුත් මහා කල්පවලින් තවත් ලක්ෂයක් දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්චා අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා කියන මේ දසපාරමී ධර්මයන් සංසාරි පුරාම සම්පූර්ණ කරගෙන පාරමී පුරාගෙනාපු ගමනක් අග්‍රශ්‍රාවක තනතුරු ලබන්. පිංගතුනි ඔබ අහල ඇති ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙන බුදුරජාණන් වහන්සේලා බුදු කෙනෙක්ගේ නියත විවරණ ලබපු තැන ඉදං ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා සාරා සංකීය කල්පලක්ෂය ඒ වගේම සද්ධාධික බෝසතාණන් වහන්සේලා බුද්ධත්වය පිණිස අටා සංකීය කල්පලක්ෂයකුත් වීරි අධික බෝසතාණන් වහන්සේලා සම්බුද්ධත්වය පිණිස සොළොසා සංකීය කල්පලක්ෂයකුත් දසපාරමී ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා ලෝතුරා සම්බුද්ධත්වය පිණිස. ඒ තමයි නියත විවරණ ගත්ත තැන ඉදං සම්බුද්ධත්වය පිණිස බුද්ධ කාරක ධර්මයන් පාරමී ධර්මයන් සම්පූර්ණ කළ යුතු කාලේ. ඊළඟට ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පසේ බුදුවරු ලෝකෙ පහළ වෙනවා. හැබැයි මේ කාලෙ නෙමේ බුද්ධ ශූන්‍ය කාලවලයි පසේ බුදුරු ලෝකෙ පහළවෙන්. උන්වහන්සේලා අසංකේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී උපපාරමී හැටියට මේ දස පාරමී ධර්ම සසරි සම්පූර්ණ කරගෙන නවා. එහෙමනම් යම් කිසි කෙනෙක් පසේබුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන වීරිය වඩන කෙනෙක් නම් දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය
කාන්ති සච්ච අදිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා කියන මේ දස පාරමිතා පාරමී හැටියට උපපාරමී හැටියට සම්පූර්ණ කළ යුතුයි. හැබැයි බුද්ධත්වය පිණිස යන කෙනා පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී ජීවිත පරිත්‍යාගේ තිස් ආකාරයකට දසපාරමී ධර්ම සම්පූර්ණ කළ යුතුයි ලෝතුරා බුද්ධත්වය පිණිස. බුදු පසේ බුදු ඊළඟට මහරහතන් වහන්සේලා අතර උන්වහන්සේලාගේ තනතුරු අනුව කාලී වෙනස්කම් තියෙනවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඒකා සංකේය කල්පලක්ෂයයි ගැන අසංකේය එහෙකුත් කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරන. උපපාරමී පරමත්ත පාරමී ගැන විස්තරයක් සඳහන් වෙන්නේ. එතකොට පාරමී ධර්ම තමයි සම්පූර්ණ කරගත යුත්තේ උතුම් අරහත්වේ පිණිස පාරමී පුරාගෙන යන උතුම් ශ්‍රාවක මහරහතන් වහන්සේලා. ඒ අතර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම අපි දන්නවා අපේ බුද්ධ ශාසනය තුළ සාරිපුත්ත මොග්ගල්ලාන නමින් ඒ උතුම් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා. මීට ඒකා සංකේය කල්පලක්ෂයකට පෙර තමයි පියවමතුරා බුදුරජාණන් වහන්සගේ කාලේ විවරණ ගන්න. එතකොට එදා ඉදං දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරා ලෝතුරා සම්බුද්ධත්වය පිරිස බුදුරජාණන් වහන්සේලා පසේ බුද්ධත්වයට පත්වෙන අය පාරමී උපපාරමී හැටියට සම්පූර්ණ කරා අරහත්වයට පත්වෙන අය දස පාරමී ධර්ම දස ආකාරයකට පාරමී හැටියට පමණක් සම්පූර්ණ කරගත්ත. පිංහතුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා විදිහට දස පාරමී පුරාගෙන ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කාලේ මේ දෙන්නා සසරි බොහෝ පින්කරගෙන පාරමී පුරාගෙන ඇවිල්ලා දිවිය ලෝක ඉපදුනා. දෙව්ලොවි මනුලවටාව ඇවිල්ලා ඉපදුනා. එදා යාළුව දෙන්න තරුණ වයස පුංචි කාලෙඉදන් දැනාදුනන යාළුව දෙන්න මේ අයගේ ගිහි නම තමයි උපතිස්ස කෝලිත. උපතිස්ස කියන බොහෝම කුලවත් ඒ වෙනකොට තිබ මහාසාර බ්‍රාහ්මණ පවුලක රූපසාරී බැමිණිය තමයි මෑනියම් බවට පත් වනේ. එතකොට මේ බැමිණියගේ පුතෙක් හැටියට තමයි උපතිස්ස සාරිපුත්තයන් වහන්සේ පවුලි වැඩි මහල්ම කෙනා. ඊළඟට උපසේන මහරහතන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ චාලා උපචාලා සිසූපචාලා කියලා නැගනිවරු තුන් දෙනෙක් ඉඳලා තියෙන ඔක්කොම පැවිදි වෙලා රහත් වුණා. බාලම කෙනා තමයි කදිර වනේ රේවත මහරහතන් වහන්සේ බවට පත් වුණේ. මේ ඔක්කොම රහත් වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ තමයි පවුලේ වැඩි මහල්ම කෙනා. එතකොට මේ උපතිස්ස ගිහි නම මේ උපතිස්සට යාළුවෙක් හිටිය කෝලිත දෙන්න පුංචි කාලින් අර සංසාර පුරුද්ධ මේ දෙන්න තමයි පාරමී පුරාගෙනන්නේ අග්‍රශ්‍රාවක තනතුර වෙනුවෙන් ඒකා සංකය කල්ප ලක්ෂය. හැබැයි තරුණ කාලේ ඔබ කවුරුත් දන්නවා තරුණ වයස පංචකාමයන්ට හිත ඇදිලා යන කාලේ ඒ කාලේ නගරෙ තිබිලා තින අද නාලන්දා කියලා හඳුන්වන නගරෙ තමයි එදා සාරිපුත්ත හාමුදුරන්ගේ මේ අයගේ උපන් ගම. මේ නගරෙ තියෙනවා අවුරුද්ධකට සැරයක් මේ විනෝද මේලාවක් වගේ ඒ කානිවල් කියලා කියන්නේ අන්නේ වගේ උත්සව රාත්‍රී කාලි පවා නැටුම් ගැයුම් වාදන ඒ කාලි කියලා තින්නේ ගිරග්ග සමප්පජ කියලා මේකට කියලා තියෙන. එතකොට මේ දෙන්න යාළුව දෙන්න ඉතින් මේ උත්සවේ දින ගැන ඉන්න බලන්න යන. ඉතින් පුංචි කාලේ ඉඳන් දෙන්න යනවා විනෝද වෙනවා අර නැටුම් ගැයුම් බලනවා. තරුණ වයසට එනකොට දැන් අර පෙර පින සංසාරික පින මෝරලා එන කාලේ එදත් මේ දෙන්න ගියා මේ උත්සවේ බලන්න. හැබැයි වෙනද වගේන්න මේ සංසාර පින මෝරලා නුවන මෝරලා නිසි වයසට එනකොට එදා බලාගෙන හිටියත් අර වගේම නැටුම් ගැයුන් නටනවා විනෝද වෙනවා මේව තමයි බලාගෙන හිටිය. හැබැයි දෙන්නගෙම හිතට දැන් ඇති වෙනවා මොනවද අපි මේ බලන්න මේ කෙලෙස් ඇති වෙනවා විතරක් නේද ඇත්තටම මේක අර්ථයක් තියෙනවද මොකක්ද අපි මේ බලාගෙන ඉන්න දෙයින් අපිට ඇති වෙන ප්‍රයෝජනය දැන් දෙන්නම නුවනින් විමසන අර සංසාර පිනට යෝනිසෝ මනසිකාරයේ දෙනවා. මේ උත්සවේ බලාගෙන ඉඳලා දෙන්නම ඉවර වෙලා කතා වුණා යහළුව ඇත්තටම අපි මොනවද මේ බලන්නේ. අපිට ජීවිතය කිසි මාර්ථයක් තියෙනවද. අපි කවුරුත් වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා මේවා බලාගෙන ඉඳලා අපිට කිසිම ගැලවීමක් තියෙනවද. අපි විමුක්තියක් වාගෙනයම් දෙන්නගේම අදහස් ගැලපුුණා. හොඳයි යාළුව කියලා දැන් දෙන්නම එතනින්ම පිටත් වුණා විමුක්තියක් හොයාගෙන යන්න. දෙන්න පිටත් වෙලා ඔහොම ගිහිල්ලා ඔහොම යනකොට දෙන්නට හම්බුණා
ඒ වෙනකොට තාපසාරාමය සංජය කියන පරිප්‍රාජකයාගේ තාපසාරාමේ 500ක පිරිසක් ඉන්නවා සංජයත් එක්ක. සංජය තමයි ශාස්තෘවරයෙක් හැටියට අර 500 දෙනාටම අවවාද අනුශාසනා කරන ගුරුවරයා. ඉතින් අර 500ම හිතාගෙන ඉන්නේ අනේ අපේ ශාස්තෘන් වහන්සේ මේ රහතන් වහන්සේ නමක් අවබෝධ කරගත්ත කෙනෙක් සසර දුකින් මිදිච්ච කෙනෙක් කියලා හිතාගෙන අර හැමෝම වැඳගෙන අහගෙන ඉන්නවා. උපතිස්ස කෝලිතත් ගිහිල්ලා මේ 500ටම එකතු වුණා. එකතු වෙලා ඉතින් දැන් සංජය පරිබ්‍රාජකයා ළඟ කාලයක් වැඳගෙන ඔහුගේ අනුශාසනාව ඔහුගේ ඉගැන්වීම් පුරුදු කරගෙන හිටියා. දැන් ඔන්න බලන්න පිංගතුනි අපිට මේකෙන් එකක් තේරෙනවා. කොච්චර සසර පාරමී පුරලා තිබ්බත් මොනතරම් ධර්මාවබෝධයට පින තිබ්බත් අසංකේයකුත් කල්ප ලක්ෂයක් පිරුම් පුරාගෙන ආපු කෙනෙක් වුණත් ඇහෙන්නේ අධර්මය නම් ඒ තුළ අවබෝධයක් ලැබෙන්නේ. දැන් මේ දෙන්න කාලයක් අහගෙන හිටිය අර සංජයේ පරිබ්‍රාජකයා කියලා දෙන දේවල් අහගෙන හිටිය දැන් මට අවබෝධ වෙයි දැන් අවබෝධ වෙයි දැන් අවබෝධ වෙයි කියලා හිතාගෙන අහගෙන ඉන්නවා. කිසි අවබෝධයක් නෑ. අවසානයේ මේ දෙන්නම කතා වුණා අපි දැන් කාලයක් අපිට කිසිම ප්‍රයෝජනයක් නෑ මෙතන නම් හරියන්නේ. අපි බලාපොරොත්තු වෙන විමුක්තිය අපි බලාපොරොත්තු වෙන මාර්ගය අපිට මෙතනින් ලැබෙන්නේ. අපි මෙතනින් යම් විමුක්තියක් හොයාගෙන යම් දෙන්නම එතනින් පිටත් වුණා. ඔන්න දැන් සංජයගේ තැන අතහැරලා ගියා. ඔහොම ගිහිල්ලා පාරේ එකට ගිහිල්ලා යාළුවෝ දෙන්න ටික දුරක් ගිහින් කතා වුණා අපි දෙන්නම එක පාර යන්න නැතුව අපි පාරවල් දෙකකට බෙදිලා කාට හරි ඉස්සරලා මාර්ගය හම්බෙන්න පුළුවන්. ධර්මය අපි හොයාගෙන යන විමුක්තිය නිවන් මඟ කාට හරි කෙනෙකුට මුලින් හම්බුණොත් අනිත් කෙනා හොයාගෙන ඇවිල්ලා යාට කියලා දෙනවා කියලා දෙන්නට දෙන්න පොරොන්දු වුණා. ඔයාට ඉස්සරලා හම්බුනොත් මං ඔයාව හොයාගෙන එන්න. ඔයාට ඉස්සරලා නිවන් මඟ හම්බුනොත් මාව හොයාගෙන ඇවිල්ලා අනේ මටත් මඟ පෙන්වන්න දෙන්න පොරොන්දු වෙලා පාරවල් දෙකකට බෙදිලා ගියා. ඔහොම යනකොට ඔබ දන්නවා පින්වතුනි මේ ගෞතම බුද්ධ ශාසනයේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා එදා ඉසිපතන මිගදාය පිම්බිමේදී ඇසලපොන් පොහෝ දවසේ ධම්මචක්ක දේශනාව දේශනා කරා. ඒ ධම්මචක්ක දේශනාවෙන් බණහලා පස්වක භික්ෂූන් වහන්සේලා සෝවාන් වුණා. ඊට පස්සේ අනන්ත ලක්කන සූත්‍රයෙන් බණහලා රහත් වුණා. යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනෙක් ඇවිල්ලා එකතු වුණා. ඒ අයත් බණහලා රහත් වුණා. දැන් පළවෙනි වස් කාලේ බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදාවේ ගත කරා. රහතන් වහන්සේලා 69ක් ඉන්නවා. දැන් ශ්‍රාවක පිරිස. මේ 69ක් මහරහතන් වහන්සේලා එක්ක පළවෙනි වස් කාලේ ගත කරලා අවසන් වෙලා ඉසිපතන මිගදායි මූලගන්ධ කුටි විහාරේ මුලින්ම වැද හිටපු ගන්ධ කුටිය මූල ගන්ධ කුටිය බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කරලා 69ක් මහරහතන් වහන්සේලාට දේශනා කරා චරත භික්කවේ චාරිකා මහණෙනි චාරිකාය වඩින්න බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස චාරිකාය වඩින් මිනිස්සුන්ට විතරක් නෙමේ දේව මනුස්සාන දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස චාරිකාය වඩින් ඒ යන ගමනේ එක මගකින් දෙනමක් යන්න එපා. එතකොට තවත් ප්‍රදේශයකට මේ ධර්මය ව්‍යාප්ත කරන්න තියෙන අවස්ථාව මග හැරෙන. ඒ නිසා එක මගකින් එක නමක් බැගින් වැඩම කරන්න. ඒ මගතොටේ හම්බෙන අයට ආදි කල්්‍යයාන මජ්්‍යය කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන මුල පිරිසිදු මැද පිරිසිදු අගත් පිරිසිදු මුල මැද අග කියන්නේ සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති. මේ පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වේ. ඒක සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් ගිහිල්ල බණ කියන්න කිය. ගම් නියම් ගම්පුරා වැඩම කරමින් ඒ මිනිස්සුන්ට අර්ථ සහිතව තේරෙන විදිහට විස්තර කර කර පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසීති පිරිසිදු නිවන් මගම කියන්න කියලා 69ක් චාරිකාව පිටත් කරා. අර මහරහතන් වහන්සේලා 69 එක එක දිසාවල්වලට වෙන වෙනම පාරවල් වලින් තනියම මේ දහම් පණවිඩේ කියාගෙන විසිරිලා ගිය. ඔය යන පිරිස අතර පස්වක භික්ෂූන් වහන්සේලා ඔබ දන්නවා කොණ්ණඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජී. අන්නේ අස්සජී කියන්නේ අර පස්වක භික්ෂූන් වහන්සේලාගෙන් පස්වෙනි මහරහතන් වහන්සේ අස්සජී මහරහතන් වහන්සේ. දැන් උන්වහන්සේ අර ගිහිල්ලා ওই තනියෙන් පාරක දැන් ඇවිදගෙන යනවා මග කියාගෙන යනවා හම්බෙන අයට. ඔහොම යනකොට
උපතිස්ස තරුණි අර කෝලිතයි යාලුව දෙන්න පාරි දෙපැත්තට බෙදිලා යනකොට උපතිස්ස දැක්කා අස්සජී මහරහත්තන් වහන්සේ. උන්වහන්සේ ගිරියව් හරීම සාත්තයි. හරීම ප්‍රසන්නයි. බොහෝම තැම්පත්. උන්වහන්සේ පියවර තබමින් සාන්ත දමනය වෙච්ච නිවිච්ච ගමනකින් උන්වහන්සේ වඩිනවා. උන්වහන්සේ ගිරියව් දැක්ක ගමන් හිත පැහැදුනා. පුදුමාකාර පැහැදීමකින් බලාගෙන හිටිය මේ කෙනානං ඇත්තටම නිවිච්ච කෙනෙ. යම් ධර්මයක් අවබෝධ කරගත්ත කෙනෙක් පාටයි. ඉක්මනට උන්වහන්සේගේ ඉරියව් බලාගෙන ඉඳල හිත පැහැදිලා ගිහින් වන්දනා කළ ගෞරව කර ලැහුවා ස්වාමීනී ඔබහන්සේ මොනවගේ ධර්මයක්ද ඔබහන්සේ පුරුදු කරන්න ඔබහන්සේ ගිරියව් හරීම සාන්තයි. ඔබහන්සේ හරිම ප්‍රසන්නයි. ඔබහන්සේ නම් යමක් අවබෝධ කරගත්ත කෙනෙක් පාටයි. අනේ ඔබහන්සේලා දන්න දෙයක් තියෙනවනම් මටේදී කරුණාවෙන් කියල දෙන්න කියෝ. ඒ වෙලා දැම් බලන්න මහරහතන් වහන්සේලාගේ තියෙන නිහතමානිකම දැම් මේ පෘතජ්ජනයෙක් නෙමේ අස්සජී මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේ මම ඔක්කොම දන්නවා වාඩි වෙන්න බණහන්න කියලා කියෝගෙන කියනෑ. උන්වහස කියනවා මගේ ශාස්තෘන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔන්න මේ දිනවල මේ මොහොත වැඩඉන්නවා රජගහනුවර වේල්වනාරාම. මම ගොඩාක් ධර්මයනන් දන්නේ කිවන්න බලන්න නිහතමානයකම. මගේ ශාස්තෘන් වහන්සේ තමයි සියල්ල දන්නේ බුදුරජාණන් වහන්සේ. හැබැයි මං උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙ. ඒ අවබෝධ කරගත්ත දේ මං හකුලෝල කියන්නක බුදු කෙනෙක්ගේ ධර්මය මං වටහාගත්ත ධර්මය මං හකුලෝල කියන්න. අහගන්න කීව. දැන් උපතිසාර මහ පාරිම වැඳගෙන බොහෝම සද්ධාවේ වැඳගෙන අහගෙන හිටිය. ඒ දම්මා හේතු පබවා තේ සංහේතු තතාගතු ආහ. තේ සංචයෝ නිරෝධෝ ඒවංවාදී මහා සමනෝ කියලව ගාථාව කියව. දැම් බලන්න ගාථාව පද 4ක් තියෙනවා. ඔය පද 4 ගාථාවෙන් පළවෙනි පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයට පත් වුණ. බලන්න සංසාර පින කොච්චරද කියලා. උපතිස්ස සෝවාන් ඵලයට පත් වනා මහාපාරි වැඳගෙන අස්සජී මහරහතන් වහන්සේගේ මේ ගාථාව ඇහු. මේ ගාථාව තියෙන පටිච්ච සමුප්පාදය හකුලවල කියපු ගාථාව. ඒ දම්මා හේතු පබවා යම් ධර්මයක් හේතු ප්‍රත්්‍යයෙන් හටගන්නවාද. ඒ හේතුව තතාගතයන් වහන්සේ දේශනා කරා මෙන්න මේ හේතුව නිසයි මේ ධර්මය හටගන්න කියලා හේතුව දේශනා කරා. තේ සංචයෝ නිරෝධෝ යම් හේතුවක් නිරුද්ධ වෙනවද ඵලේ නිරුද්ධ වෙනවා. ඒ නිරෝධයක් තතාගතයන් වහන්සේ දේශනා කරා කළ මේ හේතු ඵල නිරෝධය ගැන පටිච්ච සමුප්පාදය හකුලෝලා කෙටියෙන් ගාථාවකින් දේශනා කරේ. ඒ ගාථාවේ කොටසක් ඇහෙනකොටම උතුම් සෝවාන් ඵලයට පත් වනා. අන්න සද්ධර්මය තියෙන වටිනාකම. දැම් බලන්න පිංහතුනි උපතිස්සයි කෝලිතයි දෙන්නම අර සංජයේ පරිබ්‍රාජකය ළඟට ගිහිල්ලා කාලයක් වැඳගෙන අහගෙන හිටිය අනේ අපිට දැන් අවබෝධ වේවි අනේ අපිට දැන් අවබෝධ වෙයි දැන් අවබෝධ වෙයි කියල හිතාගෙන අහගෙන හිටිය. හැබැයි අවබෝධ උන්නේ ඇයි ඒ සද්ධර්මය නෙමේ බුදු කෙනෙකුගේ නිවරදි ධර්මයක් නෙමේ සංජයත් මොනවහරි විමුක්තිය පිණිස මේකයි කියලා කියා හිටිය. අවබෝධ උන්නේ එතන සද්ධර්මය නැති නිසා. හැබැයි අස්සජී මහරහතන් වහන්සේ කියනව මං ගොඩාක් ධර්මය දන්නේ හැබැයි බුදුහාමුදුරුවන්ගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මං හකුලෝල කියන්න. කෙටියෙන් කිව්වේ. කෙටියෙන් කියපු දේ ගාථාවි කොටසක් ඇහෙනකොටම සුවාන් ඵලයට පත් වුණා. සෝවාන් වෙනවා කියන්නේ බුදුහාමුදුරු උපමාවකට පෙන්වා මහණෙනි යුද්ධ 1000ක් දිනනවට වඩා මේ කාම ලෝකයේම අධිපති භාවය දරන අධිපති භාවය ලබනවටත් වඩා මනුස්ස ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවටත් වඩා සෝතාපත්ති ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. එහෙමනම් සෝවාන් වෙනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වුණා. අර ගාථාවේ කොටසක් ඇහෙනකොට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන අහගත්තා විස්තර දැනගත්තා. ඒ බණ අහලා අවබෝධ වෙනකොට මතක් වුණේ තමන්ගේ යාළුවා කෝලිත එකට මග ගියේ දෙපැත්තකට බෙදිලා වෙන් වෙලා ගියා. කෝලිත හොයාගෙන පාරක් ගානේ කෝලිත ගියේ පාර දිගේ දුවගෙන ගියා. යනකොට කෝලිතත් ඈත දැක්කා පාරක
තුවගෙන ගිහිල්ලා යහළුව මට ධර්මය හම්බුණා. මට ධර්මය හම්බුණා කිය. දැම් බලන් කෝලිතට බණ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් නෙමේ රහතන් වහන්සේ නමක් නෙමේ අඩුගාන පැවිද්දෙක්වත්න මේ වෙනකොට තාම පැවිදි වෙලා නෑ. තමන්ගේ යාළුවා කෝලිත වැඳගෙන අහක අනේ මට යුතුම් ධර්මය කියන්න කියලා අර මහපාරිම වැඳගෙන අහගෙන හිටිය. ඒ දම්මා හේතු පබවා තේ සංහේතු තතාගතුවාහ. තේ සංචයෝ නිරෝධෝ ඒවංවාදී මහා සමනෝ කියලවේ ගාථාව කියනකොටම මුළු ගාථාව පද 4 ඇහෙනකොටම කෝලිත සෝවාන් ඵලයට පත් වුණ. බලන සංසාර පින පාරමී ශක්තිය නිවරදි ධර්මය කල්්‍යාන මිත්‍රයන්ගෙන් ඇහුණොත් ඇහෙන්නේ නිවරදි ධර්මය නං එක ගාථාවත් ඇති ධර්මාවබෝධය ලබන්න. එමනං ඔබට තේරෙනවා සද්ධර්මය වටිනාකම කොච්චරද කියලා. අන්නේ නිසයි අධර්මය ඔබ කොච්ච කෙනෙකුට හිතන ආයිතනත් ඉතින් ඔය පොඩ්ඩක් එහෙම වුණට ඉතින් ඔය ධර්ම කරුණුම තමයි කියන්නේ. ඒවත් ඉතින් හොඳ දේවල් තමයි කියලා හිතෙන්ට පුළුවන්. හැබැයි නිවරදි බුද්ධ දේශනාව තියෙන බලය වටිනාකම දැම් බලන්න කෝලිතට බණකිවේ හාමුදුරුව කෙනෙකුත් නෙමේ. උපතිස්ස අර අස්සගේ මහරහතන් වහන්සගෙන් අහපු ගාථාව ගිහින් කිව යහළුව මෙන්න මට ධර්මය හම්බුන අහගන්න කිය. පිරිසිදු ධර්මය ඇහෙන්නේ කාගෙන්ද ඒ ධර්මය වෙනස් කරන්න ඇතුව විකෘති කරන්න ඇතුව තමන්ගේ වචන ඇතුල් කරන්න ඇතුව නිවරදි බුද්ධ වචනයේ ශාස්තෘ ගෞරවෙන්නම් අපි කියන්නේ ඒ ධර්මයට තියෙනවා කෙනෙක්ව ධර්මාවබෝධය ලබල දෙන දක්ෂතාවේ. පිංහතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කස්මින් බ්‍රහ්ම චරියස්මින් සහස්සම් මච්චු භායිනම්. මේ එක බණපදයක බුදු කෙනෙක්කුගේ එක බණපදයක මරු පරදවන රහතුන් ලක්ස ගනම් බිහි කරන ශක්තිය තියෙනවා කියල. එක බණපදය අහල දහස් ගණන් රහත් වෙච්ච තැන් තියෙන. එක බුද්ධ දේශනාව අහලා ඉවර වෙනකොට දහස් ගනම් පිරිස උතුම් ධර්මාවබෝධි ලැබුව. ඒ නිසා මේ ධර්මය කියන්නේ මහා පුදුම සන්දිිට්ටික මේ ජීවිතය ප්‍රතිඵල ලබන්න පුළුව. අකාලිකයි ඕනම කාලයකට පොදු ධර්මයක් අයි බුදු හාමුදුරන්ගේ කාලෙ විතරයි අදට මේ අදාලනෑ අදාපි ඉන්න මේ විසියෙක් වෙනි සියවල් එහෙම එකක් නෑ. ඒ නිසා එදත් එකයි අදත් එකයි අකාලිකයි අනාගතයේ යමක් මේ ධර්මය අවබෝධ කරනවා නං ඒත් මේ උතුම් ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයේදිලා ආර්යෂ්ඨායික මාර්ගය වැඩීමෙන් මයි. ඕපනයික ඕනම කෙනෙකුට තමා තුළට පමණවාගෙන බලන්න තියෙන. ඕපනයිකෝ තමා තුළින් දකින්න තියෙන. ඒහි පස්සික ඇවිල්ල බලන්න. ඕනම කෙනෙකුට ධර්මයට පැමිණිලා තමන්ගේ ජීවිතය තුළින් මේ ධර්මය විමසලා බලන්න පුළුවන්. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. නුවන වැඩි කෙනා මේ ජීවිතයේ එක ගාථාව අහල රහත්වෙනම්. ඊට ටිකක් අඩු කෙනා අනාගාමයෙන් ඊටත් ටිකක් අඩු කෙනා නුවන ප්‍රඥාව සකදාගාමෙන ඊටත් අඩු කෙනා සෝවාන් වෙනවා. තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා පිංහතුනී මේ ධර්මය කියැනෙ මහා පුදුම බුදු කෙනෙකුගේ බුද්ධ ශක්තිය මේ ධර්මය තුළ ගැබ්වෙලා තියෙනවා. උතුම් ශ්‍රී සද්ධර්මය. ඒ නිසයි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්දය ඔබට හිතෙන්න්න පුළුවන් අනේ අපේ ශාස්තෘන් වහන්සේ අද පිරිනිවන් පානවා. අපි අසරණ වෙනවා අපි තනි වෙනවා. අපිට දැන් ඉතිරි වෙන්නේ අතීතයට ගිය ශාස්තෘවරයෙකුගේ ධර්මයක් විතරයි නේද කියලා හිතෙන්ට පුළුවන් ආනන්ද එහෙම හිතන්න එපා. අද රාත්‍රී බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව නුබලාට ශාස්තෘන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ශාස්තෘවරය තමයි මේ ධර්මයයි විනයයි. බුදුරජාණන් වහන්සේගේ බුදුමවින් යම් ධර්මස්කන්ධයක් දේශනා කරාද. යම් විනයක් පැනෙව්වද ඒ ධර්ම විනය ශාස්තෘ තනතුරට පත් කරලා බුදුරජාණන් වහන්සේදා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේදී අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑව. එනිසා පිංහතුනි අපිට ශාස්තෘන් වහන්සේ නමක් ඉන්නවා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මවිනි. ඒ ධර්මවිනය ගෞරවෙන් ශාස්තෘත්වයේ තියාගෙන අපි කටයුතු කරොත් අපිට මේ ධර්මමාර්ගය තුළ වරදින්නේ. දැන් උපතිස්ස කෝලිත දෙන්න සෝවාන් ඵලයට පත් වෙලා ධර්මය දෙන්නම දැන් සෝවාන් වෙලා ඉන්නේ. මේ දෙන්නම ගියා බලන්න කෘතගුණ කියන්නේ මේ දෙන්න කල්පනා කර අපි බුදු හාමුදුර ළඟට යන්න කලින්
අනේ අපි කලින් ගිහිල් අර සංජයේ පරිබ්‍රාජකය ළඟ කාලයක් අහගෙන හිටියනේ මොනවා වුණත් අපි එතන්ට ගිහිල්ලා කියමු නිවැරදි මාර්ගයක් තියෙනවා යන් කියලා ඒ අයට දැනුවත් කරමු. මේ දෙන්න ආයෙමත් ගියා සංජයේ පරිබ්‍රාජකයාගේ ආරාමයට. ගිහිල්ලා සංජයේ පරිබ්‍රාජකයටයි අර 500ක් දෙනාට කිව්වා බුදු කෙනෙක් පහළ වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ අන්න වේළුවනාරාමේ රජගහනුවර වැඩ ඉන්නවා. අපි යම් කීවා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ධර්මය අහලා ධර්මය අවබෝධ කර. සංජය එතකොට කියනවා නෑ නෑ මම ශාස්තෘවරයෙක් හැටියට මේ ඉන්නේ මට මෙච්චර පිරිසක් ඉන්නවා. මාව පිළිගන්න ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මට පුළුවන් දැව තව කෙනෙක්ගේ ගෝලයෙක් වෙන්න ගිහිල්ලා. ඒ නිසා මට බෑ කියනවා. අන්න මාන්නේ. එතකොට එයා හරි කියලා හිතාගත්ත 250ක පිරිසක් කිව නෑ නෑ අපි අපේ ගුරුවරයා දාලා යන්නේ අපිට මෙයා හොඳයි කියෝ. කියලා 250ක් නතර වුණේ. එතනින් 250ක් කිව්ව නෑ නෑ අපි එනවා කියවා. බුදු කෙනෙක් පහළ වෙලා නම් ශාස්තෘවරයෙක් පහළ වෙලා නම් අපිට ඕන විමුක්ති මාර්ගය. අපි එනවා උපතිස්ස කෝලිත ඔයාලත් එක්ක අපිත් එනවා කියලා අර 500න් 250ක පිරිසක් එකතු වුණා. දැන් උපතිස්ස කෝලිත දෙන්න 250ක පිරිසක් යාළු පිරිසක් එක්ක යනවා වේළුවනාරා රජගහනුවරට ගිහිල්ලා වේළුවනාරාමයට යනවා. එදා බුදුරජාණන් වහන්සේ සංඝයා සමග එලිමහනේ වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නකොට ඈතින් එනවා උපතිස්ස කෝලිත දෙන්න යාළුවෝ දෙන්න තව 250ක පිරිසක් යාළු පිරිසක් එක ඈතින් එනවා. බුදුරජාණන් වහන්සේ ඈත තියාම සංඝයාට ශ්‍රී හස්තය දිගු කරලා පෙන්නනවා මහණෙනි. අර ඈතින් එන පිරිස අතර අර ඉදිරියෙන් එන දෙන්න මගේ බුද්ධ ශාසනය තුළ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙන්න කියෝ එන්නේ. ඔය දෙන්න ඔහොම හිටියට අසංකේයකොත් කල්ප ලක්ෂයක් සසරි පාරමී පුරපු මහා පින්වන්ත දෙන්නෙක් ඔය එන්නේ. ඔය දෙන්න තමයි මගේ බුද්ධ ශාසනය අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම කියලා ඈත තියාම් බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්සේ දිගු කරලා පෙන්නු. එදා බුදුරජාණන් වහන්සේ ළඟ අර 250ක පිරිසත් එක්ක උපතිස්ස කෝලිත දෙන්නම බුදුරජාණන් වහන්සේ දහම් දෙසවා අර සියලු දෙනාම ධර්මය අවබෝධ කරා එහි බික්කු භාවෙන් පැවිදි උපසම්පදාව ලබල දුන්න. ඒ දෙන්නට මුතුම් පැවිදි උපසම්පදාව ලැබුණ. අද වගේ පුන් පොහෝ දවසක. එදා බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ තමයි මේ උපතිස්ස සාරිපුත්තයන් වහන්සේ සාරිපුත්ත නමින් මගේ බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක දකුණස්සව හැටියට අග්‍රශ්‍රාවක තනතුරු ලබනවා කියලා අග්‍රශ්‍රාවක තනතුරත් ඒ වගේම කෝලිත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ හැටියට වාම අග්‍රශ්‍රාවක තනතුර ලබනවා කියලා අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වගේ පුන් පොහෝ දවසක. ඒ නිසා පිංහතුනි මේ බුද්ධ ශාසනය තුළ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මහා ගුණ ඇති මහා පින්වන්ත දෙන්නේ. මේ බුද්ධ ශාසනය උන්වහන්සේලාගේ ගුණ ගැන බොහෝ කාරණා සඳහන් වෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සාරිපුත්තයන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩඉන්නවද. යම් පලාතක වැඩඉන්නවා නං ආයේ ප්‍රදේශය ඉන්න සංඝයා ගැන බුදුරජාණන් වහන්සේට විශේෂයෙන් බුදු ඇසින් වෙහෙසිලා මේ සංඝයා ගැන හොයලා බලන්න අවශ්‍ය නෑ කිය. සාරිපුත්තයන් වහන්සේ අම්ම කෙනෙක් වගේ ශ්‍රාවකයන්ට. බොහෝම කරුණාවෙන් ඒ සියලු දෙනාට අවවාද අනුශාසනා කළ ධර්මය හික්මෝනු. ඔබ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපතින් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ විදිහටම පවත්වන්න පුළුවන් ශ්‍රාවක පිරිස අතරින් අග්‍රම කෙනා සාරිපුත්තයන් වහන්සේ බුදු හාන්දුරන්ගේ ධර්මය ඒ විදිහටම දේශනා කරන්න පුළුවන්. දෙවනි වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට පමණයි. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පවා සමහර අවස්ථාවල ධර්ම දේශනා කරද්දී උන්වහන්සේගේ කොන්දෙ අමාරුවක් විටිං විට බලවත් වෙච්ච බව සූට දේශනා ගණනාවක සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී වැඩඉන්න වාඩි වෙලා වැඩඉන්න ඉරියාවෙන් දහම් දෙසනකොට උන්වහන්සේගේ කොන්දෙ වේදනා වැඩි වෙනකොට බුදුරජාණන් වහන්සේ හනවා මහණෙනි කෝමේ සාරිපුත්ත ඉන්නවද. සාරිපුත්ත මගේ කොන්ද ගොඩාක් රිදෙනවා. මම සිංහ සීයාවෙන් ටිකක් ඇලවෙන්න. ඔබ මේ දේශනාව ඉතුරු ටික පවත්වන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව මැදින් නවත්තලා සාරිපුත්ත හාදුරන්ට පවරනවා ඉතිරි ටික දේශනා කරන්න.
බුදුරජාණන් වහන්සේ එතනම සිංහසෙයාවෙන් ඇලවෙලා උන්වහන්සේට අර ඉඳගෙන ඉන්න ඉරියව්විදි කොන්දරි දෙන. එනිසා ඇලවෙනවා. හොඳ සිහිනුවනින් සිංහසෙයාවෙන් ඇලවිලා සාරිපුත්තයන් වහන්සේගේ දේශනාව හොඳට බුදුරජාණන් වහන්සේ කන්යොමු කරගෙන අහගෙන ඉන්නවා. දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ සාධකාර දෙනවා. සාදු 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 සාරිපුත්තය ඔබ මගේ දේශනාව ඒ විදිහටම දේශනා කරා තථාගතයන් වහන්සේ ඔය දේශනාව ඉතුරු ටික කරානං ඒත් ඔය ටික ඔය විදිහටමයි කියන දේශනා කරන්න. මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ. උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ අග්‍රයි. උන්වහන්සේ බොහෝම නිහතමානී කෙනෙක් සාරිපුත්ත හාමුදුරු ගැන පෙන්න්නන උන්වහන්සේ පාපිස්සක් වගේ කියන ඒ තරන් නිහතමානී කෙනෙක් කියන. පුංචි කෙනෙක් පවාසාර පොඩි එදා පැවිදි වෙච්ච සාමනේරයන් වහන්සේ කෙනෙක් හරියවිල්ලා සාරිපුත්තය කියලා පොඩි අඩුවක් පෙන්නල දුන්න. එක දවස සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ සිවුරෙ කොනක් බිම ගෑවෙන. පොඩි හාමුදුරුව කෙනෙක් මේක දැකල දුවගෙන ඇවිල්ල සාරිපුත්ත හාමුදුරන්ට කිව්ව සාරිපුත්තයන් වහන්ස ඔන්න ඔබේ සිවුරෙ කොනක් බිම ගෑවෙන. සාරිපුත්ත හාමුදුරුව බොහෝම ගෞරවෙන් ඒක පිළිගත්තා. ඒ වරැද්ද හදාගත්ත. තමන්ට අවවාදක ලර කාරණය පෙන්න්නපු ස්වාමීන් වහන්සේනට බොහෝම ගෞරුවෙන් ස්තුති කර බලන්න නිහතමානයකම සාරිපුත්ත මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්ධකට පෙරයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑව. ඒ වගේ මයි මුගලම් මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ඉර්දිවන්තයන්ගෙන් අග්‍රම කෙන. මහා පුදුම ඉර්දිමේ හැකියාවක් තිවිච්ච කෙනෙ. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා වේරංජානුවර විශාල සාගතයක් ඇතිවෙච්ච වෙලා විශාල නියගයක්. බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලාට වස්සාරාධනා කරපු වේරංජානගරි බමුණත් මාරාවේශයකින් මේ බමුණට ආරාධනා කරාට ගෞරවෙන් ඇපෝපස්ථාන කරන කටයුතු මක හැරුණොහුට අමතක වුණ. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග මේ විශාල නියගයක් දුර්භීක්ෂයක් ඇතිවෙච්ච කාලෙ මිනිස්සුන්ටත් කන්න බොන්න අමාරුයි. පින්ඩ පාති වැඩියට හරියට දාන ටිකක් කර ලැබෙන්නේ. සමහර දවස්වලට යව හාල් ටිකක් ලැබෙනවා. අර අස්වයන්ට දෙන හාල් ටිකක්. මේක ගෙනල්ලා කොටල වතුර ටිකක් දාලා පුංචි පිටිගුලියක් වගේ හදාගෙන ඒක තමයි සංඝයා වැළඳුවේ බුදු හාමුදුරුත් වැළඳුවහෙම. ඔය වෙලාවේ විනය පිටකේ සඳහන් වෙනවා මුගලම් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ නියගේ නිසා තථාගතයන් වහන්සේ පීඩාවිදිනවා. මේ නියගේ නිසා සතාසිව්පාවන් පීඩාවට පත්වෙලා. නගරවාසීම් පීඩාවට පත්වෙලා. මහරහතන් වහන්සේලා පව පීඩාවට පත්වෙලා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මට අවසර දෙන්න මට ඉරිදියෙන් පුළුවන් කීවා මේ පොළොවේ යට තියෙනවා පෘථිවි පුෂ්ටයේ යොදය වගේ කිරිවල යොදේ වගේ ආහාරයට ගන්න පුළුවන් රස පොළොවක් තියෙනවා කිය මේ පොළොව ඇතුළේ පුෂ්ටයක්. මට ඉරදිය මේ පොළොව අනි පැත්ත හරවල අර පෘථවී පුෂ්ටේ රස පොළො උඩට මතු කරලා ගන්න පුළුවන් කිය. බුදුරජාණන් වහන්සේ අහනවා මුගලන් ඔබ මේ කාරණය කරනකොට මේ සත්වයන්ට හානියක් වේනි. ඔබ කොහොමද මේක කරන්නේ. ඔබ කොහොමද ඔබ ඉරදිය මේක කරන්න හිතන්න. එතකොට මුගලන් හාමුදුරුව කියනවා සාමීනී භාග්‍යවතුන් වහන්සේ මට ඉරදියෙන් තවත් මේ වගේම පෘථවී පුෂ්ටයක් මවන්න පුළුවන්. මවල මේ ඉන්න පොළොව උඩ ඉන්න මේ සත්වයන් සියලු දෙනාම ඉරදියෙන් ඒ පෘථවී පුෂ්ටේ මතින් මට තියන්න පුළුවන්. ඒ අය ඒ මතින් තියලා මට පුළුවන් මේ පොළොව පෙරලන්න කිය. ඉරදිය ඒ ඉර්දි විශ්‍ය අචින්තය මේ අපිට මෙහම ආගෙන හිටියට කොහොමද වෙන්නේ හිතාගන්නවත් බැරිද. ඉරදි විශ්‍ය අචින්තයයි ඉරදියෙන් පොළොව පෙරලලා මේ පොළොව ඇතුළෙ තියෙන රස පොළොව උඩට මතු කරලා ආපහුවර සත්වයන් පොළොව උඩින් තියන්න පුළුවන් කිය. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මොග්ගල්ලාන ඔබට මෙය කළ හැකි. බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දකිනවා. මුගලම් මහරහතන් වහන්සේගේ හැකියාව. බුදුරජාණන් වහන්සේ වදාළ නමුත් මොග්ගල්ලාන ඔබට මෙවැනි දෙයක් කිරීමට සිතක් පහළ නොවේවා කියවා. ඒකට හේතුව තමයි මොග්ගල්ලාන ඔබේ ඉරදිය මෙවැනි දෙයක් කරොත් මේ සාමාන්‍ය මනුස්්‍යයන්ට ඉරදිය ගැන හිතාගන්නවත් බෑ. මේක කොහොමද වනේ මොකක්ද වනේ මොකක්ද මේ වනේ කොහොමද මේක වනේ කියලා ඔවුන් හිතලා ඔවුන්ගේ හිත් විපිරිසර වෙන බොහෝ දෙනෙකුට පිස්සු හැදෙන්න්න පුළුවන් කියව. ඔළු අවුල් වෙන්න පුළුවන් මොකක්ද වනේ කියල හිතාගන්න බැරු.
ඒ නිසා මොග්ගල්ලාන ඔබට ඉර්දිය තිබුණට හැකියාව තිබුණට එවැනි දෙයක් කිරීමට නම් සිතක් පහළ නොවේවා කිය. බුදුරජාණන් වහන්සේක වැලැක්ව. එතකොට අපිට පේනවා මුගලන් මහරහතන් වහන්සේට මොනතරං ඉරදි මේ හැකියාවක් තිබිච්ච කෙනෙක්ද. උන්වහන්සේ නිතර දිවිය ලෝකෙට වඩින. දෙවියන්ගේ විස්තර අහගෙන ඇවිල්ල මිනිස්සුන්ට දහම් දෙසනවා. දෙවරුන්ගෙන් අහනවා පින්වත් දෙවිය පින්වත් දෙව්දු ඔබ මේ තරත් දිවිය සැප සම්පත් විඳින්නේ මොනවගේ පිනක් කරලද මොනවගේ පිනක් කරලද ඔබ කොහෙද හිටියේ මොනවද කරපු පින්කං කියල විස්තරහන. ඒ විස්තර අහගෙන ඇවිල්ල මනුස්සලෝකෙදී ඒ විස්තර ඇතුව බණ කියනවා. ඒ අද විමානවත්තු කියලා තියෙනවා දිවිය ලෝක ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා ඇතුළත් ධර්ම ග්‍රන්ථ කොටසක්. එහි වැඩිපුරම තියෙන මුගලන් මහරහතන් වහන්සේ දිවිය ලෝකට වැඩම කරලා දෙවියන්ගේ විස්තර දැනගෙන ඇවිල්ල මිනිස්සුන්ට කියපු විස්තර කතා. ඊළඟට පේතවත් මුගලන් හාමුදුරන්ට ප්‍රේතිව අමනුස්්‍යයෝ පුදුමාකාර විදියට උන්වහන්සේට පේනවා. කොහේ හැංගිලා හිටියත් කැලේක මොන්න විදියට අසූචි වලක කොහේ හිටියත් ඒ අමනුස්්‍යයන් පේන ඔවුන් පෙරකරපු කර්ම ඉරදියෙන් දකිනවා. ති මුගලන් හාමුදුරු අහනවා ප්‍රේතිය නුඹ මේ තරන් දුක්වේදනා විදිනවා නුඹ ආහාර හැටියට ගන්න එක්කො මළමුත්‍ර සොටු සෙම් මේ වගේ පිළිකුල් දේවල් නුඹ මේ තරන් දුක් පීඩා විදින්නේ මොනවගේ කර්මයක් කරලද නුබේ වචනෙම කියන්න කියන. ඔය විස්තර අහගෙන ගිහිල්ල මුගලන් හාමුදුරුව මේවා විස්තර කර මිනිස්සුන්ට බණ කිව්ව. අද පේතවත්තු කියලා තියෙන ධර්ම ග්‍රන්ථය සඳහන් වෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ මේ විස්තර හොයාගෙන මිනිස්සුන්ට කියපු ධර්ම දේශනාවල ඒ කතාවන්. මුගලන් මහරහතන් වහන්සේ පෙර සසරී කරපු කල්ප ගානකට පෙර සංසාරය කරපු කර්ම විපාකයක් අපරාපරි වේදනය කර්මයක් හැටියට උන්වහන්සේගේ පස්සෙනුත්තාව. නිවන් දකිනකම් විපාකදිදී ඇවිල්ල පිරිනිවන් පාන ආත්මෙත් උන්වහන්සේට එක විපාක දුන්න. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න අවුරුද්ධකට පෙරයි සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පාවදාලේ. මේ බුද්ධ ශාසනයේ සෝභමාන කරපු ඒ උතුම් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ලැබුණේ අද වගේ පුන් පොහෝ දවසක. බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරු ගැනත් දේශනා කරන මහනෙන මොග්ගල්ලාන කියන්නේ මේ ශ්‍රාවකයන් වහන්සේලාට පියෙක් වගේ. මුගලන් මහරහත්තන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩඉන්නවා නම් ඒ ප්‍රදේශේ පිරිලා කියව. සංඝයා ගැන ආය අමුතුවෙන් බුදු හාමුදුර හොයන්න දෙයක් නෑ. ඒ ඉන්න සියලු දෙනාට අවවාද අනුශාසනා කළ ඒ ශ්‍රාවකයන්ට ඒ අයවට නිවන පිණිස හික්මුවන්න මොග්ගල්ලානයන් වහන්සේ හරීම දක්සයි. ඒ අයට ධර්මයෙන් අවවාද අනුශාසනා කරන. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ දහත්තුවෙන් එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යහානයේදී පිරිනිවන් පාන්න පෙර ආයු සංස්කාර අතහරින්නෙත් අද වගේ පුන් පොහෝ දවසක. ඒ තමයි එදා බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානය අසල තමයි බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අතහැරි. බේලුව ගමේ වස් සමාදන් වෙලා හිටපු කාලි මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ බඩේ අමාරුව වේදනාව එන්න එන්නම වැඩි වෙනවා. දවසක් උන්වහන්සේ වේදනාව වැඩිකමට කල්පනා කරනවා සංඝයාට දැනුන් නොදී පිරිනිවන් පානක සුදුසු නෑ. අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවෙ කොයි ආකාරයටද කියලා බුදු ඇසින් විමසල බලලා උන්වහන්සේදා අධිෂ්ඨාන කරා චන්ද චිත්ත විරිය වීමංසා කෙන ඉරදිපාද බලෙන් අධිෂ්ඨාන කරා ආයු සංස්කාරයක්. පිංහතුනි බුදු කෙනෙකුට පුළුවන් ඉරදිපාද බලයෙන් ආයු සංස්කාර අධිෂ්ඨාන කරගෙන ආයුෂ් කල්පයක් වැඩ ඉන්න පුළුවන්. එතන ආයුෂ් කල්පය කියන්නේ අපි මේ කියන කල්පය නෙමේ. ආයුෂ් කල්පය කියලා කියන්නේ ඒ වෙනකොට තියෙන පරමාවිෂය. එදා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලි සාමාන්‍ය පරමාවිෂ තමයි අවුරුදු 120. ඊට චුට්ටක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන් කියන ඉරදි පාද බලය එකන අවුරුදු 125ක් 30ක් 40ක් වෙන්න පුළුවන්. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුළ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. එකන පරමාවිෂ ඉක්මවා වැඩ හිටිය. පුුණ්‍ය ශක්තිය. මේ බුද්ධ ශාසනය තුළ දිවැස්ලාබීන් අතර අග තැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය.
ඒ වෙනකොට පරමාවිශ්‍ය අවුරුදු 120 වුණාට අවුරුදු 150ක් වැඩ හිටිය. අපේ බුදුරජාණන් වහන්සේට ඉරුදිපාද බලයෙන් අවුරුදු 120ක් හෝ ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් පින්වතුනි බුදුවරුන්ට සාධාරණ ධර්මතා ගැන ඉතිහාස දේශනාවල සඳහන් වෙනවා බුද්ධ දේශනාවල. හැම බුදු කෙනෙක්ගේම ආයුෂයෙන් කොටසක් පහෙන් එකක් පමණ ඉතිරිව තියෙද්දී උන්වහන්සේලා සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පානවා. හැබැයි එදා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අධිෂ්ඨාන කරගෙන උන්වහන්සේට දැන් සනීප වුණා. ඉර්දිපාද බලෙන් ආයු සංස්කාර අධිෂ්ඨාන කරනකොටම රෝගයේ සුවපත් වෙලා සනීපයි. බුදුරජාණන් වහන්සේගේ බඩේ අමාරු එහෙම සුවපත් වුණා. උන්වහන්සේ එලිමහනට වැඩම කරලා සක්මන් කරනකොට ආනන්ද හාමුදුරුව දැක්කා මීට ටික වෙලාවකට කලින් ගිලන් වෙලා වැඩ හිටිය තථාගතයන් වහන්සේට අනේ දැන් සනීපයි. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේට දැන් නම් සනීපයි වගේ. තථාගතයන් වහන්සේ ගිලන් වෙලා වැඩ ඉන්නකොට මට දිශාවල්වත් වැටහෙන්නේ නැතුව යනවා. මට යම් අස්වැසිල්ලකට හරි තියෙන්නේ අනේ බුදුරජාණන් වහන්සේ සංඝයාට අවසාන වශයෙන් දේශනා නොකර යමක් පිරිනිවන් පාන්නේ නෑ කියන විශ්වාසය විතරයි මට තියෙන්නේ. එතනදි බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද සංඝයා තවත් මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? තථාගතයන් වහන්සේ මේ උතුම් ධර්මයේ දේශනා කළා තියෙන්නේ ගුරුවරයාගේ කොටස කියලා යමක් හංගගෙන නෙමෙයි කියලා. අපි දන්නවා සාමාන්‍ය කෙලෙස් සහිත අය ගුරු මුෂ්ටිය කියලා කොටසක් තියාගන්නවා. ඉගැන්නුවට සමහරලාවට තමන් කොටසක් තියාගන්න. ඒක ඉස්සර තිබිච්ච සමහර කෙලෙස් සහිත ශාස්තෘවරුන්ගේ ක්‍රමයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ ගුරු මුෂ්ටි ගුරුවරයාගේ කොටස කියලා යමක් තියාගෙන නෙමෙයි. නිවන් අවබෝධයේ පිණිස දේශනා කළ යුතු යමක් ඇද්දේ සියල්ල දේශනා කළ අවසානයි. ආනන්ද අපි දැන් යන් කිව චාපාල චෛත්‍ය ළඟට. එතන තිබිච්ච බොහොම ලස්සන රමණීය තැන. මේ චාපාල චෛත්‍යස්ථානය අසලට ආනන්ද හාමුදුරුවොත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩම කරලා එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන ආනන්ද අර ඈතින් පේන සත්තම්බක කියන චෛත්‍ය හරි ලස්සනයි. මේ බහුපුත්තක චේතිය රතන්ට පේනවා හරීම ලස්සනයි. මේ චාපාල චෛත්‍ය හරීම ලස්සනයි. ඔය විදියට බුදුරජාණන් වහන්සේ කාරණා කියලා කියන ආනන්ද යම් කිසි කෙනෙක් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉර්ධිපාද වැඩුවොත් ඒ කෙනාට කැමතිනම් ඉර්ධිපාද බලයෙන් ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන් කියනවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරන්ගේ හිත පාපී මාරය වසාගත්ත කියලා ධර්මයේ සඳහන් වෙනවා. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තිට්ඨතු බන්තේ කප්පං ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරන්න බැරි වුණ මාරය හිත වසාගත්තා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉර්ධිපාද වඩපු කෙනෙක්. මේ ඉර්ධිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්. ඒත් ආනන්ද හාමුදුරන්ගේ හිත පාපී මාරය වසාගෙන හිටියේ. තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ආනන්දේ තථාගතයන් වහන්සේ සතර ඉර්ධිපාද වඩපු කෙනෙක්. සතර ඉර්ධිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තුන්වෙනි අවස්ථාවෙත් ආරාධනා කරන්න මාරය හිත වසාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි ආනන්ද ඔබ එහෙනම් මෙතනින් ඉවත් වෙන්න. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එතනින් ඉවත් වුණා පමණයි. පාපී මාරයා පෙනී හිටිය. පෙනීදල බුදුරජාණන් වහන්සේට සිහිපත් කරා ඔබවහන්සේට මතකද ඔබවහන්සේ බුදුවෙලා වජිරාසනය මත වැඩ සිටිද්දිම ඔබවහන්සේට එදාමම් පිරිනිවන් පාන්න ආරාධනයක් කර. එදා ඔබවහන්සේ ප්‍රකාශයක් කරා පාපී මාරය බුදුවරු එහෙම පිරිනිවන් පාන්නෑ අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරලා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ලෝකෙ පහළ වෙලා ඒ අය මේ ධර්මය ගැන ව්‍යක්ත විසරද බහුශ්ෘත ධර්මදර අය බවට පත්වෙලා ධම්මානු ධම්ම ප්‍රතිපදාවේදිල සාමීචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයන් පහළ වෙලා මගේ බුද්ධ ශාසනයේ බබලවන්න ශ්‍රාවකයෝ දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නෑ කිවා. ඔබහන්සේගේ ඉලක්කෙ දැන් සම්පූර්ණයි. දැන් ඔබහන්සේගේ ධර්මී ලෝකෙ පැතිරිලා
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ලෝකෙ පුරා බැබලෙනවා. ඒ නිසා ඔබවහන්සේ දැම් වැඩ සිටිය ඇති. ඔබවහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පාන සේක්වා කියල පාපී මාරයා අර කාරණා සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කර. මාරයට ඕනෑ නිසා පිරිනිවන් පෑව නෙමෙයි පිංහතුරි. දේශනාව සඳහන් වෙන අවස්ථා ගණනාවක 16 පොලකදී. පාපී මාරයා විටිං විට සිහිපත් කරා වහන්සේ පිරිනිවන් පාන දැන් වැඩ හිටිය ඇති පිරිනිවන් පාන. ඒ හැම වෙලේම් බුදුරජාණන් වහන්සේ බැලුවේ බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්තිය කරල අවසානයිද. නමුත් පිංහතුනේ දා ඒ වෙනකොට චාපාල චෛත්‍යස්ථානය අසලදී. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුව බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්තිය කරල අවසානයිද. ඒ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකෙ බැබලෙනවා ධර්මී ලෝකෙ බැබලෙනවා. අනාගතයේ බුද්ධ ශාසනයේ බබලවන්න ශ්‍රාවකයෝ දැන් දක්ෂයි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ සම්බුදු කෘත්තිය දැන් අවසානයි. බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරයෙන් නුඹ කලබල වෙන්න එපා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ පිරිනිවන් පානවා කියලා චාපාල චෛත්‍යස්ථානය අසලදිය ආයු සංස්කාරයන් අතහැරිය අද වගේ පුන් පොහෝ දවසක. අපේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර කියන්නේ සතර ඉරදිපාද බලයෙන් ආයුෂ පවත්වන්න පුළුවන් හැකියාව අතහැරිය. අතහැරල මාස 3කින් පිරිනිවන් පානවා කියලා අධිෂ්ඨාන කරගත්ත. ආයු සංස්කාර අතහරිනවා සමගම මහපොලෝ කම්පාවට පත් වුණා. අකලට ගිගුරුම් දීලා වැස්සක් ඇදහැලුණ පොළොව සෙලවුණා. ආනන්ද හාමුදුරු භාවනාවට වාඩි වුණා විතරයි එතනින් ඉවත් වෙලා. ආනන්ද හාමුදුරු බැලුව මේ මොකද මේ පොළොව සෙලවෙන්නේ. සියුම් වැස්සක් ඇදහැලෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දැන් පොළොව සෙලවෙන ඇයි මේ? අන්න එතනති බුදුරජාණන් වහන්සේ කාරණා විස්තර කරලා කියනවා ආනන්දේ තථාගතයන් වහන්සේ තව හරියටම මාස 3කින් පිරිනිවන් පානවා කියලා. පිංහතුනි අද වගේ පුන් පොහෝ දවසකයි ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අධිෂ්ඨාන කරේ. ඒ වගේම මේ ශාසනික වශයෙන් තව බොහෝ කාරණයේදී චද වගේ පුන් පොහෝ දවසක ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරා. ඉතින් අද දවසේ උතුම් සීලේක පිහිටලා ගුණධර්ම පුරන ශ්‍රාවකයන් හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටම උතුම් උපෝසත සීලේක සමාදන් වෙච්ච අඩුගානේ පංච සීලේ හරි දිවිහිමියෙන් රකිමින් බණහන ධර්මයේ දියුණු කරන ධර්මාවබෝධයට මහන්සි ගන්න ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් අද මේ පුන් පොහෝ දවසේ මේ ධර්මශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් අද උතුම් පුන් පොහෝ දවසේ ධර්මශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් ඒ වගේම ධර්මශ්‍රවණ කුසලානුභාවයෙන් හැම දිනාටම සැපසේ සුඛාපටිපදා සැපසහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගෙන ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා.